එතකොට අපිට පටන් ගන්න තියෙන Word වල නිකන් තනින් තනින් තමයි දැන් ඔය කරලා තියෙන්නේ. අපිට කරන්න තියෙන Microsoft Word දැන් Word කියන එක ගත්තොත් එහෙම ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපිට ඉක්මනින්ම classroom එකක් සාමාන්‍ය classroom එකක මේ වැඩේ කරොත් එහෙම ඔයාලට මේක tool එකක්ව පේන්නේ නැහැ. දැන් ඔකේ ඔයාලට පේනවා tools තියෙනවානේ. ඔය tube එක පෙරලා බලපුවාම එක tools වර්ග තියෙනවා. එතකොට මේ tool එකක්වත් මට මෙතනින් මොනවද වෙන්නේවත් කියලා මට ඔයාලට කියලා දී ගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒක නිසාම තමයි මම හිතුවේ අපිට හොඳම දේ මේකේ Microsoft Word එක මෙහෙම උගන්වමු කියලා. ඉතින් ඒක නිසා අපිට මේක හැත්තරම හොඳම දැන් අපි ගන්න තියෙන Excel එක, PowerPoint එක, ඊට අමතරව තියෙන Access මේ හැම දෙයකම හරිම ලේසි ක්‍රමයක් තමයි online එකේදී ඉගෙන ගන්න එක. ඒකට හේතුව මට හැම tool එකක්ම හරි ලේසියෙන් පෙන්වන්න පුළුවන්. එතන මට හැම එකක්ම කරලා පෙන්වන්න පුළුවන් මේක මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. අන්න ඒක නිසා තමයි අපි මේ වීඩියෝ එකක් කරමු කියලා මම ඔය online එකේ මේ පාඩම කියලා දෙන්නම් කියලා හිතුවේ. එතකොට හැමෝටම සමහර අයගේ මම ටියුට් එකක් සමහර අය පෝස්ට් එකකට දාලා තිබ්බා ඒවත් මම හිතනවා හම්බෙලා ඇති කියලා. Word එකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලගේ විභාගයට අහන්නේ 2010 එක ගැන. එතකොට තමන්ගේ කම්පියුටර් එක තියෙනවා නම් කම්පියුටරයක් නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ ටූල්ස් ටික මතක තියාගන්න පුළුවන්. කම්පියුටර් තියෙනවා නම් 2010 එක තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ආපුවා තියෙනවා මට මතක හැටියට දැනට තියෙනවා මේ 12 15 17ක් තියෙනවද කොහෙද ලොකු වෙනස්කම් ඕල දකින්න හම්බෙන්නේ නැහැ අපිට. හැබැයි මේ ඕන එකක් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. හැබැයි ඔයාලගේ Office 2007 වගේ එකක් නම් පාවිච්චි කරන්න එපා. 7 එක නම් මම ඔයාලට ඔය දීලා තියෙන මෙනු එක පවා සෑහෙන්න වෙනස් වෙනවා. ටූල් බාර් එක පවා වෙනස් වෙනවා. ඒක නිසා 7 එකේ වෙනස්කම් තියෙනවා. ඔයාලගේ විභාගයේ ප්‍රශ්න අහන්නේ Office 2010 එකෙන් තමයි අහන්නේ. ඒක නිසා 10 එක තමයි හොඳට පුරුදු වෙන්න ඕනේ. 10 එකෙන් ලොකු දේවල් නෙමෙයි. නමුත් අපි ප්‍රශ්න අහනවා. අපි ඒකට හුරු වුණා නම් සහ ඔයගේ තියෙන ප්‍රශ්න ටික කරා නම් එක්සෑම් ප්‍රශ්න ටික කරා නම් එච්චර ගැටලුවක් නැතුව අපිට උක කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් ටියුට් එකෙන් මම පටන් ගන්නම්. එතකොට ඔයාලගේ ටියුට් එකේ කොළ print වෙද්දී පොඩි ගැටලුවක් ආව බවක් පේනවා. ඒක මම ඔයාලට හදලා දෙන්නම්. මම කියන පිළිවෙලට ලියාගත්තට පස්සේ ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. මගේ අතින් කොලයක් මොකක් හරි print කරද්දි මම තමයි මේක print කරේ. print කරන් මගේ මොකක් හරි වෙනසක් වුණා. නමුත් දැන් ඉතින් කහදන්න බෑ. ඒක නිසා මට පුළුවන් ඔයාලා මේ ඉගෙන ගන්න කාලය ඇතුළත මේ වෙලාව ඇතුළත මට කියන්න පුළුවන් මෙන්න මේකට අදාළව වෙනස්කම් කරන්න තියෙන්නේ මෙන්න මෙතන කියලා. right. පළවෙනි පිටුවට පෙරලා ගන්න. ඒකේ තියෙනවා වදන් සැකසුම් මෘදුකාංග. එහෙම නැත්නම් තාක්ෂණීය දියුණුවත් සමග අපිට දායාද වූ පරිගණකය ඒ සඳහා වඩාත් යෝග්‍ය උපකරණයක් බව කවුරුත් පාහේ වටහාගෙන ඇති කරුණක්. එමගින් වදන් සැකසීමේදී වදන් සැකසුම් මෘදුකාංගයක් යොදාගත හැකියි. එතකොට අපිට කියනවා වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරලා මොන වගේ දේවල්ද අපිට කරගන්න පුළුවන් කියලා. දැන් ඔයාලා දන්නවා මේ Word කියන එක කියලා පාවිච්චි වෙන්න කලින් ඔයාලා දන්නවා අපි හැමෝම ගොඩාක් කට්ටිය පාවිච්චි කරලා තිබ්බා මේ අර typewriter කියන එක. දැන් typewriter කියන එක ගොඩාක් තැන්වල අදටත් පාවිච්චි වෙනවා. දැන් ඔයාලගේ සමහර තැන්වලදී උසාවියකට වගේ යන්නකො උසාවියේ ගොඩාක් වෙලාවට ඉස්සරහා එක්කෙනෙක් තියාගෙන typewriter එකකින් ඉක්මනින් අකුරු type කරලා යාට ඒක හොඳට පුරුදු. හැබැයි දැන් typewriter කියන එක ටික මොකක්ද වෙලා යන්නේ? අයින් වෙලා යනවා. typewriter මෙහෙම හැකියාවක් තියෙනවා. අපි තුමු typewriter අකුරු ටිකක් මෙහෙම type කරලා මෙහෙම තිබිද්දී වහමෝ තිබ්බහම මෙන්න මෙතනටම තියෙන අකුරු ටිකක් type කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා Word වල එහෙම සම්පූර්ණ පිටුවක් type කරලා තිබ්බහම මෙතෙන්ට විතරක් ගානට තියලා print out එකක් ගන්න ගියාම ගොඩක් අමාරුයි. හැබැයි typewriter පුළුවන් කොලේ මේ පැත්තට දාලා මෙතනටම හරියට set කරලා මෙතෙන්ට අවශ්‍ය අකුරු ටික type කරලා අපිට ඒක balance කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ පුංචි පහසුකමක් විතරයි තියෙන්නේ. අපිට මේකේ දත්ත සර්ව් කරලා තියාගන්න බෑ නේද? අපි දන්නවා අපේ තියෙන කම්පියුටර් එක නම් ප්‍රශ්නයක් නැහැ. කම්පියුටරේ data එක සර්ව් කරලා තියාගත්තා. තව මාසෙකින් දෙකකින් අවුරුද්දකින් හරි කමන්නේ නැහැ. data වලට හානියක් නොවී තිබුණොත් එහෙම අපිට ඕපන් කරලා ඉතින් හරිය වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් අකුරු ලස්සන හදන්න පුළුවන්, අකුරු හැඩතල හදන්න පුළුවන්, අකුරු වලට කලර් දෙන්න පුළුවන්, page borders දාන්න පුළුවන්, bullet and numbering දාන්න පුළුවන් නේ. ඔය හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් අපිට ගත්තොත් එම් typewriter එකේ ඔය වගේ දෙයකින් පොඩි දෙයක්වත් කරගන්න බෑ. ෆොටෝ එකක්වත් දාගන්න බෑ. එමුණු ෆොටෝ එක වෙන කොහෙන් හරි print කරගෙන ඇවිල්ලා ඒකට දාලා අකුරු ටික type කරගන්න තමයි අපිට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ওই කාරණා ගොඩාක් නිසා
ලෝකේ ගොඩාක් කට්ටිය Word පාවිච්චි කරනවා. ඒක Microsoft Word කියලාම නෑ. එක එක හැදිච්ච softwares වර්ග ගොඩාක් තියෙනවා. මුදල් ගෙවා භාවිතා කරන දේවල් වගේම මුදල් ගෙවන්න නැතුව පාවිච්චි කරන දේවලුත් ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි ඔෆිස් පැකේජ් එකක් එහෙම ගත්තොත් එහෙම රුපියල් 35000 40000 50000 දක්වා Microsoft Word මේ රට තුල ලෝකෙ තුල අලෙවි වෙනවා. ලංකාවේ අපි නම් ඇත්තටම සල්ලි දීලා ගන්නේ නැහැ. ඔයාලා ඒක දන්නවා. අපි හැමදේකම පුරුදුලා ඉන්නේ අඩුවට, ලාභෙට, එහෙම නැත්නම් හොරට පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා Microsoft Word එකක් එහෙම රුපියල් 35000ක් දීලා ඔෆිස් පැකේජ් එකක් කවුරුත් ගයිද ගන්නෑ නැහැ. ඕකත් හොරටම තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් මගේ ගෙදර තියෙන ඔෆිස් පැකේජ් එකම හොර පැකේජ් එකක්. රුපියල් 100ක් දීලා ළඟ තියෙන print shop එකකින් මොනවා හරි තියෙන communication එකකින් print හදාගත්ත ඔෆිස් CD එකක්. හැබැයි ඕක Microsoft එකෙන් යම් කිසි හේතුවක් නිසා ලංකාවේ නීතියට අනුව අපි හැමෝටම නඩු දාන්න පුළුවන්. නමුත් ඉතින් අර වැඩිපුරම නීති තියෙන්නේ අපේ රටේමයි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ අපේ රටේම නිසා අපිට වෙච්චර ප්‍රශ්න නෙමෙයි. හැබැයි කවදා හරි දවසක ඉදිරි දවසක අනිවාර්යයෙන්ම අපි හැමෝටම ඒක ලයිසන් වර්ෂන් එකක් විතර භාවිතා කරන්නට අවසර හම්බෙයි. ඒක අනිවාර්යෙන් කරන්න වෙයි. අද එදාට අපි කම්පියුටරයක් ගන්න කලින් අනිවාර්යයෙන් මොකද්ද ගන්න වෙන්නේ? ඔෆිස් CD එකක් ගන්න වෙනවා. විශේෂයෙන් Microsoft වගේ පාවිච්චි කරනවා නම්. ඉතින් ඒක නිසා ඒකට පුරුදු වෙන්නේ නැතිව අපිට හැමදාම කියන්නේ හැමෝම පුළුවන් නම් පුරුදු වෙන්න ඕපන් සෝස්. එහෙම නැත්නම් මුදල් ගෙවන්න නැතුව පාවිච්චි කරන දේවල් පුරුදු වෙන්න. ඒක තමයි ලෝකේ ඉදිරියේදී හැදෙන්නේ. මොකද රුපියල් 35000ක් විතර දීලා CD එකක් ගන්නවද? රුපියල් 35000 දීලා කම්පියුටරයක් ගන්නවද කියලා මිනිස්සුන් ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන හින්දා. ඉතින් ඒක නිසා අපි Microsoft ඉගෙන ගන්නවා. Word ඉගෙන ගන්නවා. හැබැයි අපි හැමදාම පුරුදු වෙන්නත් ඕනේ ටිකක්. ඉතින් මොකද ඒක හැමෝටම user friendly. ලස්සනයි, වැඩ කරගන්න පහසුයි. ඒක නිසා තමයි ඔෆිස් වල ඒ පැකේජ් එක භාවිතා කරන්නේ. අපි ඉස්කෝලේ එකත් Microsoft Word එක දාලා තියෙනවා. ඉතින් අපි ඉගෙන ගන්නවා. නමුත් ඔයාලා හොඳට තව ටිකක් අපිට පුරුදු වෙන්න ඕනේ. මම ඔයාලට හැමදාම කියනවා අර Windows අපි භාවිතා කරද්දී පුළුවන් නම් Linux පුරුදු වෙන්න. ඊට අමතරව මොනවා හරි තියෙන Ubuntu වගේ දේවල් පුරුදු වෙන්න. ඒවා පුරුදු වුණාම අපිට ටිකක් හොඳට Office එහෙම නැත්නම් Microsoft කියන එක අයින් වෙලා ගියා. අපිට Ubuntu හරි තියෙන ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරගන්න ලේසි. හරි. දැන් අපි අහනවා පළවෙනි එකේදී ඔයාලට පේනවා ඇති. වදන් සැකසුම් මෘදුකාංගයක් යොදාගත හැකි. මේ මෘදුකාංගය මගින් කරගන්න පුළුවන් දේවල් තියෙනවලු 10ක්. මම 10ක්ම කියලා ඔයාලට කියන්නේ නැහැ. අපිට කිහිපයක් මම ඔයාලට පෙන්නන්නම්. ඒක දිහා බලාගෙන ලියාගෙන අත උස්සන්න ඕනේ. තමන් ලියාගත්තට පස්සේ 1 2 3 4 5 6යි මම 7ක් විතර පෙන්නන්නම්. ඔතන නම් ඔයාලට පේන්නේ 10ක් විතර තියෙනවා කියලා. මම පෙන්නන්නේ 7ක් විතර. හැබැයි ලොකු වෙලාවක් ගන්න එපා මේ දේවල් ලියන්න. ඉක්මනින් ලියාගෙන මට ඉක්මනින් කියන්න ඕනේ ලියාගෙන ඉවරයි කියලා. හරි? ඔයාලා හැමෝටම පේනවා ඇති මෙන්න මේ පළවෙනි ප්‍රසන්ටේෂන් එකේ මේ පළවෙනි ස්ලයිඩ් එක පේන්නේ නැත්නම් මට කියන්න. අනිවාර්යෙන් පේන්න ඕනේ. මේ තියෙන ලේඛනය සකස් කිරීම සහ සංස්කරණය කිරීම සිංහල ඉංග්‍රීසි වචන දෙකකින්ම තියෙනවා. බලලා ඉක්මනින් ලියාගෙන මට අතිස්සුවා නම් හරි. වැරදිට ලියාගන්න එපා. කලබලයක් නැහැ. එමින් ලියාගන්න ලස්සනට පිළිවෙලට පැහැදිලිව 1 2 3 4 5 6 7 8 9 10යි කියන තැන. එතන 10ක් තියෙනවා. අපිට 10ක්ම අවශ්‍ය නැහැ. 7ක් විතර තමයි මගේ ළඟ තියෙන්නේ. 7ක් විතර මම හදාගත්තේ. ඒ 7 ඔයාලා ලියාගෙන අතුස්සන්න.
ඉවරයිද? හරිද? මම අයින් කරන්නද ඉක්මනින් කියන්න? හරි මම අයින් කරනවා. ඒ කියන්නේ මොකුත් කියන්නේ නැති නිසා මම හිතන ඉවරයි ඇති කියලා. මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් ලියාගෙන බැරි තැනක් තිබ්බොත් මට කියන්න මම ආයෙසර කියන්නම්. හරි කාට ලියාගෙන බැරි කමක් තිබ්බොත් එහෙම කියන්න. ඉඩ ඉතුරුලා තියෙනවා මොකද ලොකු වෙලාවක් ගත්තොත් අපිට වැඩි කරගන්න බෑ. මම ආයෙසරක් ඒ ටික දාන්නම් එතකොට. හරි. ඊට පස්සේ මුදල් ගෙවා ගත යුතු ප්‍රචලිත වදන් සැකසීමේ මෘදුකාංග සමහරක් පහක් දැක්වේ කියලා තියෙනවා. එතන හරි එතන බලන්න තියෙනවා ඒ කියන්නේ මුදල් ගෙවා ලබාගත යුතු මුදල් ගෙවා ගත යුතු ප්‍රචලිත වදන් සැකසීම මෘදුකාංග කිහිපයක්. ඒතර මම ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් අපි භාවිතා කරද්දී මුදල් ගෙවා භාවිතා කරන ඒවාත් තියෙනවා. මුදල් ගෙවන්න නැතුව පාවිච්චි කරන ඒවාත් තියෙනවා. කියන ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ වගේම තමයි මුදල් ගෙවා පාවිච්චි කරන ලයිසන් වර්ෂන් පවා අපේ තියෙනවා. ලියාගෙන ඉතින් මෙන්න මේ විදිහට අර සමහර මැසේජ් දානවා අපි කණේක ලියාගත්තේ නැහැ කියලා. හරි මම මේ චුට්ට ෆොටෝ එකක් ගහලා වඩ දාන්නම්. ඒක පොඩ්ඩක් බලාගෙන යතත් ලියා ගන්න. හරි. ලියා ගන්න මෙහෙම. වදන් සැකසුම් මෘදුකාංග භාවිතයේදී වදන් සැකසුම් මෘදුකාංග භාවිතයේදී වදන් සැකසුම් මෘදුකාංග භාවිතයේදී විවිධ ආකාරයේ මෘදුකාංගයන් විවිධ ආකාරයේ මෘදුකාංගයන් විවිධ ආකාරයේ මෘදුකාංගයන් විවිධ ආකාරයේ මෘදුකාංගයන් භාවිතාවන අතර ඒ වාගේ මුදල් ගෙවා භාවිතාවන මෘදුකාංග සහ ඒවායේ මුදල් ගෙවා භාවිතාවන මෘදුකාංග සහ මුදල් ගෙවීමකින් තොරව භාවිතාවන මුදල් ගෙවීමකින් තොරව භාවිතාවන මුදල් ගෙවීමකින් තොරව භාවිතාවන මුදල් ගෙවීමකින් තොරව භාවිතාවන මෘදුකාංගද දැකගත හැකි මෘදුකාංගද දැකගත හැකි මෘදුකාංගද දැකගත හැකි මේවා අතරින් මුදල් ගෙවා භාවිතාවන මෘදුකාංග කිහිපයක්
මෘදුකාංග කිහිපයක් පහත පරිදි වේ. පහත පරිදි වේ. හරි එතකොට මම අර කලින් තිබ්බ එකත් ලියාගන්න බැරි අයට මම ෆොටෝ එකක් දාලා ඇති ඒකත් බලලා ලියාගන්න. හරි මම දැන් පෙන්නන්නම් ඔයාලට මොන වගේ දේවල්ද පාවිච්චි වෙන්නේ කියලා. එතකොට හැබැයි මම පෙන්නනවා එක මෘදුකාංගයේ නමයි ඒක නිෂ්පාදනය කරපු ආයතනයයි දෙකම. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඔව් දැන් ඔයාලට පේනවා ඇති මේකේ දැන් අපි ගත්තොත් එහෙනම් මේකේ ගොඩාක් දේවල් තියෙනවා මෘදුකාංග වර්ග ගොඩාක් තියෙනවා නිෂ්පාදනය කරපු ආයතනත් ගොඩාක් තියෙනවා. හැබැයි ඔතන ඔයාලට ඒ ටික ලියා ගන්න තරම් ඉඩක් නැහැ. ඔතන තියෙන්නේ 4ක් විතරනේ. මම තියලා තියෙන මුදල් ගෙවා ගත යුතු වදන් සැකසීම් මෘදුකාංග කියලා මම ඔයාලට දෙලා තියෙන්නේ 4යි. ඔයාලට පුළුවන් නම් ඒ කඩේ ඉර ළඟ මෘදුකාංගයේ නම ලියනවත් එක්කම වරහන් ඇතුලේ පුළුවන් නම් කම්පැනි නමකුත් දාගන්න. මේ ටික ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. තමන්ට හොඳට මෙන්න මේ දේවල් ටික ප්‍රමාණවත් වෙයි මේ දේවල් ටික අපි දැනගත්තා නම් ඇති කියලා හිතලා ඒ ටික විතරක් ලියා ගන්න. මම හිතනවා කීප එක තේරෙයි කියලා. මුදල් ගෙවා ගත යුතු වදන් සැකසීම් මෘදුකාංග වර්ග 4ක් ලියන්න තමයි ඉඩ තියලා තියෙන්නේ. මෙතනින් කැමති 4ක් තෝරගෙන කඩේ ලියන්න පුළුවන්. ඒ කඩේ ලියද්දී පුළුවන් නම් වරහන් ඇතුලේ කම්පැනි නමත් ලියා ගන්න. ලියන්න ඉවරලා මට කියන්න. හරි. අයින් කරනවා. මේකත් එහෙම තමයි අවශ්‍ය නම් මම ෆොටෝ එකක් දාන්න ලියාගත්තේ නැත්තම්. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා බලන්න ඊළඟ පිටුවේ පේනවා මම ඔයාලට කියන්නේ මේකේ තියෙනවා බලන්න ස්මාර්ට් ආර්ට් ඇතුළත් කිරීම කියන දෙවෙනි පිටුව තියෙන්නේ. නමුත් අපේ ඒ පිටුව වෙනස් වෙන්න ඕනේ. ඒකට ඔයාලා පටන් ගන්න ඕනේ Microsoft Word 2010. මෙන්න මේ පිටුව තමයි පටන් ගන්න ඕනේ. මේ අර පිටුව පොඩ්ඩක් අපි තියමු. ඒක චුට්ටක් ඉස්සරහට ආවට පස්සේ අපිට ඒක කරගන්න පුළුවන් වෙන්න. හරි. ඊට පස්සේ මම එකින් එකට ඒකේ පොඩි දේවල් ටික ඉක්මනින් කියලා දෙන්නම්. එතකොට තියෙන්නේ Microsoft Office 2010 කියලා. ලියා ගන්න පහලින් Microsoft ආයතනයේ විසින් මුදල් ගෙවා භාවිතා කරන
මුදල් ගෙවා භාවිතා කරන එම සමාගමේ නිෂ්පාදිත එම සමාගමේ නිෂ්පාදිත ප්‍රසිද්ධ මෘදුකාංගයකි. එම සමාගමේ නිෂ්පාදිත ප්‍රසිද්ධ මෘදුකාංගයකි. මෙහි විවිධ සංස්කරණයන් දැකගත හැකි අතර ඔයාලා දාගන්න සාමාන්‍යයෙන් අපිට තිබ්බ සංස්කරණ තමයි 2007 2010 මේ වගේ සාමාන්‍යයෙන් විවිධාකාරයේ අවුරුදු වල ආපු ඔෆිස් පැකේජස් භාවිතා වෙනවා. සංස්කරණයන් ඇති අතර ඒවා නම් හරි මාකරයක්ම ලියාගෙන මෙන්න මේ දේවල් ටික ලියාගෙන සඳහන් කළ හැකි වෙයි කියලා ලියාගන්න. ඒක තමන්ට ගැළපෙන විදිහේ නෝට් එක හදාගන්න. දැන් මට මුලින් කීප ටික මතක නැහැ. ඒතර ඔයාලට පුළුවන්. එතකොට විවිධ සංස්කරණයන් අවිලා තියෙනවා 2007 2010ක් තිබුණා. 2010 තිබුණා 2007 තිබුණා 2013 2015 වගේ සංස්කරණයන් වලින් දැකගත හැකි කියලා හදාගන්න. හරි. ඒක ගැළපෙන විදිහට හදාගන්න පුළුවන් නේ. ඒක ওই විදිහටම අවශ්‍ය නැහැ. Tamanට තේරුණ විදිහට ගැළපෙන විදිහට ඒක හදාගන්න. එතකොට අපි මෙහෙම වැඩක් කරමු ඊළඟට මෙන්න මෙහෙම පෙන්නන්නම්. ඔයාලට වර්ඩ් ගන්න විදිහ නම් ඕකේ දාලා නැහැ. ඔයාලට පේන ඇති වර්ඩ් ගන්නෙ කොහොමද කියලා ඕකේ පෙන්නලා නැහැ. ඒක එච්චර අවශ්‍යතාවයක් නැති නිසා අපි මෙහෙම වැඩක් කරගමු. හරි මම ඔයාලට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ස්ක්‍රීන් ෂෙයා කරනවා. එතකොට ඔයාලගේ ඩෙස්ක්ටොප් දැන් මගේ ඩෙස්ක්ටොප් එකේ මේ ගොඩාක් දේවල් තියෙනවා අයිකන් නෑ මේ වගේ හිතන්න දෙන්න එපා. මම මෙහෙම වැඩක් කරනවා. ඔයාලා දන්නවා කීබෝඩ් එකේ තියෙනවා Windows කියලා කී එකක්. දැන් Word ගන්න ලේසි ක්‍රමයක් තමයි මම මේ කියන්නේ. කීබෝඩ් එකේ Windows කියලා කී එකක් තියෙනවා. Windows කී එක ඔයාලා දැකලා නැත්නම් දැකලා ඇති නේම ඕනේද? on screen keyboard එක ගත්තාම මෙන්න මේකේ Windows key එක කියලා කියන්නේ මෙන්න මේ key එකට මේ තියෙන්නේ. හැමෝගෙම මේ key එක තියෙනවා. මෙන්න මේ key එක හැමෝගෙම තියෙනවා. මෙන්න මේ key එකත් එක්ක අපි දන්නවා run dialog box එක ගන්න කොහොමද? මෙන්න මෙතන තියෙන R අකුරත් එක්ක press කරලා. ඒතර Windows key එකත් එක්ක R අකුර press කරන්න. එතකොට පේනවා run dialog box එක ඇවිල්ලා තියෙනවා. මේ Windows key එක press කරගෙන R අකුර. ඒතකොට run dialog box එකක් එනවා. අපිට මෙතන type කරන්න පුළුවන් MS Word කියලා. MS Word. එතන කම්පියුටර් එකේ කොහේ හරි දිහාවක Word install කරලා තියෙනවා නම් මේකෙන් Word open වෙනවා. ඒ කියන්නේ ඔතන MS Word කියලා හරියට type කරලා පස්සේ Word ආවේ නැහැ කියලා කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? අනිවාර්යයෙන්ම කම්පියුටරේ Word නැහැ. හරි? එතකොට අපි ගන්නේ Windows run command එක පාවිච්චි කරලා මෙතන ගහන මොකක් කියලාද? WinWord මේ WinWord කියලා type කරලා මෙතනින් okay කරන්න. එතකොට කම්පියුටර් එකේ Word තියෙනවා නම් මෙන්න මේ වගේ ඔයාලට Word application එක මෙන්න මේ වගේ run කරගන්න පුළුවන්. හරි. එතකොට මේකේ ගොඩාක් දේවල් ඔයාලට පේනවා තියෙනවා මෙන්න මෙතන කලින් හදපු documents තියෙනවා. මේ දේවල් අරන් අපිට ඕන නම් edit කරන්න පුළුවන්. මේ ලස්සන documents තියෙනවා. එතකොට අපිට මෙන්න මේ දේවල් ටික මේ විදිහට edit කරන්න පුළුවන්. ඔයාලට ඒක පේනවා. අපි blank document කියලා click කරොත් අපිට මෙන්න මේ වගේ blank document එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් මේකේ tools වර්ග ගොඩාක් තියෙනවා. මෙතන home tab එක, insert tab එක, designing, page layout,
මේ වගේ ගොඩාක් ටැබ් එක ගන්න පුළුවන්. මම ආයෙසර quality කියන්නේ මේ ගත්තේ කොහොමද කියලා. කොහොමද ගන්න ඕනේ? ලේසිම ක්‍රමය මොකද්ද? Windows key එකත් එක්ක R එක ප්‍රෙස් කරාම අපිට හම්බෙනවා run dialog box එකක්. ඔයාලා මට මෙහෙම වැඩක් කරා නම් හරි අපි මෙහෙම වැඩක් කරමු. ඔයාලගේ මාතෘකාව තියෙනවනේ උඩින්ම දැන් අපි ලියාගත්තේ Microsoft Office Word 2010 කියලා. ඒක මෙන්න මෙහෙම ලියාගමු. එතකොට ඔයාලට මතකයි ඔයාලට ඒතර පැටලෙන්නේ. ඒක ලියාගන්න මේ මාතෘකාවට උඩින් මම මෙන්න මේ ලියන එක. මොකද්ද ලියාගන්න ඕනේ? ඉස්සල්ලාම මේ මම ලියන දේ ලියාගන්න මගේ කීබෝඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි ලියමු. මෙන්න මෙහෙම ලියාගන්න. එතකොට ඒ ගන්න පාත් එක ලේසි මතක තියාගන්න. මොකද්ද කරන්න ඕනේ? Windows plus R හරි. ඒක උඩින් ලියාගන්න. උඩ මේ Microsoft Office Word 2010 කියන තැන ලොකු ඉඩක් තියෙනවා. උඩින් මම කියන්නේ උඩ ඉඩක් තියෙනවා. එතන ලියාගන්න. ඊට පස්සේ අපිට මොකක්ද හම්බෙන්නේ? run dialog box එක ලබා ගන්න පුළුවන්. අපි ඒක ලියමු run dialog box will appear කියලා දාගන්න. run dialog box will appear. හරි. ඊට පස්සේ ඊළඟට අපි ලියනවා type the text නැත්නම් type text කියලා දාගෙන type the text කියලා දාගෙන මොකද්ද text එක මෙන්න මේ text එක type කරන්න winword and click OK buttons. ඔන්නෝම තියාගත්තා. හිතන ඔයාලට අමතක වෙන්නේ නැහැ. Windows key එකත් එක්ක R එක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ run dialog box එකක් හම්බෙනවා. run dialog box එක type කරනවා අපි winword කියලා type කරලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? OK button එක click කරනවා. ඔන්න ඔය චුට්ට ලියාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් අපේ මම මේක අයින් කරන්න. හරි ඔහොම තියමුකෝ. දැන් අපිට ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙතන මේ home tab එකේ තියෙන කොටස් ටික. මම හිතනවා tab එක පේනවා ඇති. මම ඕන පාට පොඩ්ඩක් වෙනස් කරගන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ රතු පාට icon එක පේනවනේ නේ. ඒතර මේ icon එකත් එක්ක ගියාම ඔයාලට පේනවා ඇති ළමයි අපේ සාමාන්‍ය විදිහට ගත්තාම මෙන්න මේකේ තමයි තියෙන්නේ home tab එක. හරි. මෙතන ගියා අපිට home tab එක බලා ගන්න පුළුවන්. මේ home tab එක පාවිච්චි කරලා අපිට ගොඩාක් දේවල් ටෙක්ස්ට් එක වෙනස් කරන්න පුළුවන්. මේ home tab එක ගත්තාම අනිවාර්යයෙන්ම මෙන්න මේ tool bar එක අපිට පාවිච්චි කරන්න වෙනවා. home tab එක පාවිච්චි කරද්දී අපිට මෙන්න මේ tool bar එක සම්පූර්ණ පාවිච්චි කරන්න. අපිට මේක ක්ලික් කරාම අපිට මේකේ font වර්ග මාරු කරගන්න පුළුවන්. මේ විවිධාකාරයේ fonts වර්ග තියෙනවා. සිංහල, ඉංග්‍රීසි font මාරු කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන font size හදන්න පුළුවන්. ඊට පස්සේ bold italic underline කරන දේවල් තියෙනවා. online style තියෙනවා. මේ වගේ විවිධාකාරයේ කොටස් ගොඩාක් තියෙනවා shortcut key එකක් විදියට. මේ අපිට මෙතන මේකට bullets දාන්න පුළුවන්. මේකට අපිට numbers දාන්න පුළුවන්. ඒ number list formatting අපිට ඕන නම් මේ වගේ එක එක ආකාරයට මාරු කරන්න පුළුවන්. මේ ඔක්කොම දේවල් අපි කරන්නේ මේ home tab එක පාවිච්චි කරලා. ඒ කියන්නේ පුංචි දේ ඉඳලා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ ගොඩාක් දේවල් මේ tool bar එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්. ඉතින් font කියන එකට අමතරව ගොඩාක් දේවල් දැන් ඔයාලට පේනවා ඔයාලට දීලා තියෙන රූප සටහනේ font මෙනුව. font නැතහොත් අකුරු වල ප්‍රමාණය වෙනස් කරගන්න ආකාරය කියලා. ඇත්තට මේකේ ප්‍රමාණය වෙනස් කරගන්න ආකාරය කියලා විතරක්ම නෙමෙයි. ඔයාලට පේනවා මේකේ ගොඩාක් දේවල් අපිට ඒ හරහා කරන්න පුළුවන්. ඒ කියන්නේ bold italic underline කරන තැන සිට සියලුම දේවල් කරන්න පුළුවන්. තියලා තියෙන ඉඩ ප්‍රමාණය චුට්ටක් වැඩි වගේ. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියනවා. දැන් අපි නිකම්ම
mouse pointer එක මෙහෙම click කරලා නිකම්ම මෙතෙන්ට ගිහිල්ලා අපිට මේක සිංහල අකුරකට මාරු කරන්න ඕන කියලා මේ මාරු කරොත් මාරු වෙනවද? මාරු වෙන්නේ නැහැ. ඒ මාරු කරන්න නම් අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? අවශ්‍ය ටෙක්ස්ට් ටික මෙම highlight කරන්න ඕනේ. මෙම highlight කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේ අදාළ ෆොන්ට් එකට ගිහිල්ලා ඒ අදාළ සිංහල අකුරට මේක මාරු කරන්න. මේ දැන් මම මේ සිංහල අකුරට වෙනස් කරපුවාම එන්නේ අමුතු භාෂාවකින්. නමුත් ඉතින් අපි හරියට ටයිප් කරලා තිබ්බනම් එහෙම වෙන්නේ නැහැ. දැන් අපිට ඕන නම් දැන් මේක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් මේ. සිංහලෙන් අපිට එහෙම පැහැදිලිව ටයිප් කරගන්න පුළුවන්. ඉතින් එතකොට මම දැන් ගොඩාක් කට්ටිය සිංහල ටයිප් සෙටින් කරන්න දන්නවා. නමුත් නොදන්න අයත් ඇති. එයාට මම පුරුදු වෙන්න තමයි අර PowerPoint වලින් ප්‍රසන්ටේෂන් එක කරන්න කියලා කිව්වා. පරිසරය ගැන මාතෘකාවක් අරගෙන. එතකොට සිංහල ටයිප් කරන්න පුළුවන් වෙයි කියලා. සමහර අය හදනවා, සමහර අය මං හිතනවා හදලා ඉවර ඇති කියලා. ඉවර නම් මට එවන්න ඕනේ. එතකොට මට බලන්නත් පුළුවන්. සමහර අය තාම පටන් ගන්නත් නැහැ. ඒක මම කරන්න කියලා එක. ඒතර මේ සිංහල ටයිප් සෙටින් කරන්නේ කොහොමද කියලා හොඳට පොඩි අදහසක් අපිට ගන්න පුළුවන් වෙන හින්දා. හරි. එතකොට මෙතන දැන් අපිට පේනවා මේ කොටස් ටික අපි ගත්තට පස්සේ highlight කරන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ. මේ අනිවාර්යයෙන් මොකද්ද කරන්න ඕනේ? අවශ්‍ය කොටස් ටික highlight කරලා තමයි මෙන්න මෙතෙන්ට click කරලා අපි අදාළ font වර්ගය මෙන්න මේ වගේ මාරු කරන්නේ. විවිධාකාරයේ fonts තියෙනවා. Tamanට කැමති font එකකට ලස්සන font වර්ග පවා තියෙනවා මේ. හැබැයි මේ මගේ කම්පියුටර් එකේ. ඔයාලගේ කම්පියුටර් එකේ සිංගල් fonts තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. බැරි වෙලාවත් සිංගල් font එකක් තිබුණ නැත්තම් මොකද්ද කරන්න ඕනේ? net එකෙන් download කරගන්න පුළුවන්. net එකෙන් download කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඒ අදාළ font එක. දැන් මගේ නම් මෙතන fonts නැහැ. මම ඔයාලට font එකක් අරගෙන පෙන්නන්නම් නැති font එකක් කොහොමද install කරන්නේ කියලා. ඔයාලට මේ ලේසි මෙන්න මෙහෙම කරන්න. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ Windows key එක press කරා. එතකොට මෙතන ගහන්න control panel කියලා. මේ එතකොට control panel එක පෙන්නනවා. control panel එකට ගියාම ළමයි මේකේ තියෙන font dialog box එකක්. දැන් මේ control panel එකේ මෙන්න මෙතන small icon කියන එක අපි හිතමුකෝ category කියලා තිබ්බොත් එහෙම සමහරවිට ඔයාලට හොයාගන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන් මේ category කියන එක අයින් කරලා small icon කියලා වෙනස් කරගන්න. එතකොට අපිට අර font dialog box එක open කරගන්න පුළුවන් මේ. font dialog box එක open කරගන්න පුළුවන්. දැන් මේ font dialog box එකේ මගේ fonts ටිකක් වැඩි නිසා පුංචි වෙලාවක් ගන්නවා අදාළ ෆයිල් එක open වෙන්න. එහෙම නැත්නම් open වෙයි. ඔයාලට පේනවනේ මේ font වර්ග ගොඩාක් තියෙනවා. දැන් අපි තුමු අපිට single font එකක් තිබුණ නැහැ කියලා. අපි මොකද කරන්නේ? internet එකෙන් download කරගන්න. ඔන්න මම download කරපු ෆයිල් එක ඉඳලා මේ තියෙන්නේ. ඔන්න ඔය single font එකක් download කරා. කොහෙටද ගියේ ඒක? මේ තියෙන්නේ. මේක තමයි දැන් මගේ single font එක. මෙන්න මේ ෆයිල් එක. දැන් මේ ෆයිල් එක අපි තුමු යාළුවෙක්ගෙන් ගෙනාවා නැත්නම් ඔයාලට පුළුවන් net එකෙන් single fonts fm font type fm කියන font එක download කරගන්න. ඒක ලේසි. අපිට පුළුවන් මේක right click කරලා මේ folder එකේ මේ තියෙන font එකේම right click කරලා install කරන්න මේ. එතකොට අපිට මොකද්ද වෙන්නේ? font එක install. දැන් මේක install කරන්න ගියොත් නම් කියනවා font එකක් තියෙනවා කියලා මේ. font is already installed. දැන් අපේ මේකේ font එකක් install වෙලා තියෙන්නේ කියලා කියනවා. ඔයාලගේ නම් එහෙම එකක් කියන්නේ නැති වෙයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් net එකෙන් download කරගත්ත ෆයිල් එක right click කරලා copy කරලා හරි control panel එකට ගිහිල්ලා දැන් control panel එක යන්නේ කොහොමද කියලා දන්නවා කොහොමද යන්න ඕනේ Windows key එකක් press කරලා search එකේ type කරනවා control panel කියලා හරි control panel මේ තියෙන්නේ මෙතෙන්ට ගිහිල්ලා අදාළ font එක right click කරලා හරි right click කරලා අපිට paste කරන්න පුළුවන්. ඒතර paste කරද්දි දැනුත් කියනවා දැන් අපෙන් අහනවා මේක දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ අපිට අවශ්‍යයි නම් මේක රීප්ලේස් කරන්න පුළුවන් කියලා. ඔය කැමති ක්‍රමයකට අපේ ලේසිම ක්‍රමය මොකක්ද ඇත්තටම එහෙනම්? net එකෙන් download කරා ෆයිල් එක මෙතන right click කරලා ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න. ඒක තමයි ලේසිම ක්‍රමය font එකක් ඉන්ස්ටෝල් කරද්දී. හරි? එතකොට ඒ ඉන්ස්ටෝල් කරගත්ත ෆයිල් තියෙන නිසා තමයි මගේ මේ වගේ සිංහල fonts වර්ග ගොඩාක් තියෙන්නේ. මේ බලන්න කොච්චර දිනවල මගේ fonts මේ එක එක හැඩතල fonts තියෙනවා මේ ඉංග්‍රීසි අකුරක් වුණත් ලස්සන fonts වර්ග මගේ ළඟ තියෙනවා මේ. දැන් ඔයාලගේ කම්පියුටර් එක මේ වගේ fonts නැහැ. ඉතින් මගේ අවශ්‍යයි නම් ඕනනම් කියන්න මගේ ළඟ සෑහෙන fonts වලක් මේ ලස්සන මේ සිංහල අකුරු පවා විවිධ කඩයිවි කම වුණාද මේ දැන් මේ වගේ සිංහල අකුරු අර පොඩ්ඩක් අර වැල් අකුරු ඒ වගේ දේවල් මම ළඟ තියාගෙන ඉන්නවා එක එක වැඩවලට. ඉතින් එතකොට මේ ඔක්කොම මම ඩවුන්ලෝඩ් කරලා හදාගත්ත fonts වර්ග මේ තියෙනවා මේ ගොඩාක් තියෙනවා. ඔයාලගේ කම්පියුටර් මේ දේවල් තියෙද? නෑ ඔයාලගේ තියෙන සාමාන්‍යයෙන් පොදු ටිකක් මේ වගේ සිංහල අකුරු ගොඩක්වත් ඔයාලගේ නෑ. මේකේ මම ලස්සන ටිකක් ඔය දාගෙන ඉන්න මම වැඩ කරන නිසා. ඒතර ඔයාලා මේ වැල් අකුරක් ඕයි නම්
ඒ වගේ ලස්සන අකුරු වර්ග මගේ ළඟ තියෙනවා. එතකොට අපිට අවශ්‍යයි නම් මේ දේවල් අර විදිහට net එකෙන් download කරගන්න පුළුවන් ඔයාලට. එතකොට මෙතනින් මොකද්ද කරන්නේ? font එකේ ප්‍රමාණයන් අවශ්‍ය විදිහට මේකේ අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් ඔයාලගේ මාතෘකාව තියෙන්නේ font නැතහොත් අකුරු වල ප්‍රමාණය වෙනස් කරගන්නා ආකාරය කියලා. ප්‍රමාණය වෙනස් කරගන්නේ කොහොමද කියලා විතරයි තියෙන්නේ. ඒතර bold italic underline කරන දේවල් සහ font වෙනස් කරගන්න විදිහ ගැන මෙතන දාලා නැත. ඒක නිසා මම ඔක්කොම ටික මෙතන කියන්නම්. හරි. ඡේදයක් තියෙනවා පල්ලෙහෙන් font මෙනුව font නැතහොත් අකුරු වල ප්‍රමාණය වෙනස් කරගන්න ආකාරය කියලා මම ඒක ගැන තමයි දැන් කියන්නේ. right. ලියා ගන්න පහලින්. මම හිතනවා මම කියන එක පැහැදිලිව ඇහෙනවත් ඇති. ඒ වගේම තමයි මට දැන් මේ පෙන්වන්න විදිහක් නැහැ. ඔයාලගේ word tut එක නැත්තම් එක 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 තැන් වල try ලියනවත් දන්නේ නැහැ. දැන් මම ආයෙසරක් පෙන්නනවා මගේ මේ ෆයිල් මැෂින් එකේ ෆයිල් එක නම් හොයාගන්න අපි ලියන්නේ මෙන්න මෙතන අර ලොව ජනප්‍රිය දැන් Microsoft Office Word 2010 කියන තැන තියෙනවා home tab සම්බන්ධව කියලා. ඒ ඊට පල්ලෙහා තියෙනවා font මෙනුව font නැතහොත් අකුරු වල ප්‍රමාණය වෙනස් කරගන්න ආකාරය කියලා. අන්න එතන තියෙන හිස්තැන තමයි ලියන්නේ. ඒක නිසා එතන පටල ගන්න එපා. මේ වෙන කොහෙත්ම ලියන්නේ නැහැ. හරි. ලියා ගන්න පහලින්. ලියා ගන්න පහලින් බල්ලෝ කෑ ගන්න ගන්න එපා. ලියා ගන්න පහලින් Word document එකක් සකස් කිරීමේදී 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 අකුරු වල හැඩයන් මේ අකුරු වල සකස් කිරීමේදී අකුරු වර්ග මෙන්ම අකුරු වර්ග මෙන්ම අකුරු වර්ග මෙන්ම අකුරු වල ප්‍රමාණයන්ද අකුරු වල ප්‍රමාණයන්ද අකුරු වල ප්‍රමාණයන්ද වෙනස් කරනු ලබයි නැත්නම් සකස් කරනු ලබයි සකස් කරනු ලබයි මෙහිදී අදාළ අකුරු highlight කර නැත්නම් අදාළ අකුරු කිහිපය තෝරා අදාළ අකුරු කිහිපය තෝරා අදාළ අකුරු කිහිපය තෝරා අකුරු කිහිපය තෝරා font මෙනුව භාවිතයෙන් font මෙනුව භාවිතයෙන් font මෙනුව භාවිතයෙන් අවශ්‍ය අකුරු වර්ගයත් අවශ්‍ය අකුරු වර්ගයත් අවශ්‍ය අකුරු වර්ගයත් අවශ්‍ය අකුරු වර්ගයත් අකුරු වල ප්‍රමාණයත් අකුරු වල ප්‍රමාණයත් අකුරු වල ප්‍රමාණයත් සකස් කර ගැනීමේ හැකියාව ඇත 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 ටූලක් ඇරලා හෝ එහෙම නැත්නම් චුට්ටි ඩක් තියලා ලියා ගන්න
ෆොන්ට් වර්ග වෙනස් කිරීමේදී ෆොන්ට් වර්ග වෙනස් කිරීමේදී ෆොන්ට් වර්ග වෙනස් කිරීමේදී ඉංග්‍රීසි අකුරු වලට අමතරව ඉංග්‍රීසි අකුරු වලට අමතරව ඉංග්‍රීසි අකුරු වලට අමතරව ඉංග්‍රීසි අකුරු වලට අමතරව සිංහල හෝ වෙනත් භාෂාවක සිංහල හෝ වෙනත් භාෂාවක සිංහල හෝ වෙනත් භාෂාවක වෙනත් භාෂාවක අකුරු වර්ග ඇතුළත් කරගත හැකි අකුරු වර්ග ඇතුළත් කරගත හැකි අකුරු වර්ග වෙනස් කරගත හැකි. හරි. ඒ කියන්නේ අපි දන්නවා සිංහල අකුරු විවිධාකාර අකුරු වර්ග අපිට මේක මාරු කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අපි ඉන්ස්ටෝල් කරපු ෆොන්ට්ස් වර්ග විතරයි. මම කිව්වා වගේ කලින් වගේ මෙතන තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් අර ටිකක් අර පුරුදු ෆොන්ට් වර්ග ටිකක් විතරයි ඔයාලගේ දාගිට හම්බෙන්නේ. මේක මතක තියාගන්න ඕනේ දැන් මෙතන සමහරවල් මේ ඩයලොග් බොක්ස් එක මොකක් හරි හිතුවක සාවේ නැහැ කියන්නකෝ දැන් මේක. එහෙම වුණොත් ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ මෙන්න මේ කී එක ප්‍රෙස් කරලා කීබෝඩ් එක අපිට පුළුවන් කන්ට්‍රෝල් එකත් එක්ක D අකුර ප්‍රෙස් කරලා ඩයලොග් බොක්ස් එක ගන්න මෙන්න මේක මේ කන්ට්‍රෝල් D ප්‍රෙස් කරලා අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ අර මෙතන තියෙන දේවල් වලට වඩා ඔයාලට පේනවා මෙතන තියෙන දේවල්ට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. මේ අන්ඩර්ලයින් ස්ටයිල් තියෙනවා. හැබැයි මෙතනත් අන්ඩර්ලයින් ස්ටයිල් එක තියෙනවා. නමුත් අර මේ ටික ඔක්කොම අපිට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේ අන්ඩර්ලයින් ස්ටයිල් තියෙනවා. දැන් හිතමුකෝ අපිට අවශ්‍ය වුණා කියලා ඉන්ෆෝමේෂන් කියන සිංහල අකුරට මාරුලා තියෙන්නේ. මේකේ ෆොන්ට් එක මාරු කරගෙන අපි මෙහෙම දුමුකෝ. අපි දානවා මෙතන ඉන්ෆෝමේෂන් කියලා. මෙතන ඉන්ෆෝමේෂන් කියලා හදා ගන්නවා. දැන් මෙයාව හයිලයිට් කරලා කන්ට්‍රෝල් එකත් එක්ක D අකුර ප්‍රෙස් කරාම ෆොන්ට් ඩයලොග් බොක්ස් එක හම්බ වෙනවා. මේකේ මොකද්ද කරන්න පුළුවන්? අන්ඩර්ලයින් ස්ටයිල් කියන තැනට ගිහිල්ලා අපිට කැමති අන්ඩර්ලයින් ස්ටයිල් එකක් මේකේ පාවිච්චි කරන්න පුළුවන්. කැමති අන්ඩර්ලයින් ස්ටයිල් එකක්. ඒ අන්ඩර්ලයින්ට අදාළව අපිට අවශ්‍ය නම් කලර් එකක් තෝරන්න පුළුවන්. මේ ඕන දෙයක් කරලා ඕකේ කරොත් ඔයාලට පේනවා හැම ෆෝමැටින් එකක්ම මේකට ඇඩ් වෙනවා. දැන් මේකේ මේ ඕනනම් අපේ මෙන්න මේ කයින් කරලා දාන්න. එතකොට හැම එකක්ම අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ ෂෝට්කට් කී එක ඊට අමතරව ඔයාලට පේනවා මෙන්න මෙතන අයිනේ පොඩි E හිසක් තියෙනවා මේ. ඉතින් මවුස් පොයින්ටර් යන තැන. මෙතන ක්ලික් කළොත් අපිට මොකද්ද කරන්න පුළුවන්? අදාළ ෆොන්ට් ඩයලොග් බොක්ස් එක ගන්න පුළුවන්. එතකොට දැන් ෆොන්ට් ඩයලොග් බොක්ස් එක ගන්නට මම ක්‍රම කිහිපයක් කිව්වා. එකක් අපිට වෙනස් කරන්න තියෙන තැනක් තමයි මෙන්න මෙතන. අපිට මෙතන වෙනස් කරන්න පුළුවන් ඕන විදිහට. හරි. මෙතන වෙනස් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට වෙනස් කරන්න පුළුවන්. කොහොමද? control D press කරලා control key එකත් එක්ක D අකුර press කරලා අපිට පුළුවන් මේ තියෙන ෆොන්ට් ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්න. හරි. ලියා ගන්න ගතන මෙන්න මේ විදිහට ඉහත සියලු කාරණාවන් සිදු කර ගැනීමට ෆොන්ට් ඩයලොග් බොක්ස් එකද භාවිතා කළ හැකි. ෆොන්ට් ඩයලොග් බොක්ස් එකද භාවිතා කළ හැකි. ෆොන්ට් ඩයලොග් බොක්ස් එකද භාවිතා කළ හැකි. මේ සඳහා භාවිතා කළ හැකි
මේ සඳහා භාවිතා කළ හැකි ෂෝට්කට් කී එකක් ලෙස එහෙම ලියා ගන්න. ප්‍රශ්නයක් නැහැ. ෂෝට්කට් කී එකක් ලෙස මෙන්න මේක මම දාලා තියෙන්නේ control එකත් එක්ක D. control එකයි D එකයි. කොහොමද දාගන්න? භාවිතා කළ හැකි කියලා. ඔන්නෝ මතක තියාගන්න MCQ වගේ වලට සාමාන්‍යයෙන් පොඩි ෂෝට්කට් කී එකක් දෙකක් අපෙන් අහන්න පුළුවන්. control key එකත් එක්ක D එක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ෂෝට්කට් කී එකක් විදිහට. හරි. එතකොට ඊළඟ පිටුවට අපි ගියාම ඊළඟ පිටුවේ අකුරු බෝල් කරන්න, ඉටැලික් කරන්න, අන්ඩර්ලයින් කරන්න මේ වගේ කොටස් ගොඩාක් තියෙනවා. හරි. මේකෙදිත් අපිට සාමාන්‍යයෙන් පුරුදු දේවල් ටිකක් තමයි මෙන්න මේ දේවල් ටික. අපි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි මෙන්න මේ දේවල් පාවිච්චි කරනවා. බෝල් කියන එක පාවිච්චි කරනවා. මේ බෝල් කියන එකේ මොකද්ද කරන්න පුළුවන්? කරලා තියෙන අය දන්නවා ඇති. අපිට මොකද්ද කරන්න පුළුවන්? අකුරු තද පාට කරන්න පුළුවන්. ඒ කියන්නේ අකුරු ටිකක් තද පාට කරලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා ඉටැලික් ආකාරයේ. ඉටැලික් කරනවා කියලා කියන්නේ අපිට පුළුවන් අකුරු ඇල කරන්න. අකුරු එක පැත්තකට ඇල කරන්න පුළුවන්. ඒක පොඩි හැඩයක් එක්ක තමයි අකුරු ටික ඇල වෙන්නේ. ඊට පස්සේ ඉතින් අන්ඩර්ලයින් කියන ප්‍රශ්නයක් නැහැ නේ. අන්ඩර්ලයින් කියලා කියන්නේ යටි කිනක් ඇද ගන්න පුළුවන්. the true එක නම් එච්චර අපිට පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මෙන්න මෙයා පාවිච්චි වෙනවා. මෙන්න මෙතන පාවිච්චි වෙනවා. subscript කියන එකයි superscript කියන එකයි. මෙන්න මේ දෙන්න පාවිච්චි වෙනවා. දැන් අපි subscript අපි හිතමු H2O කියලා ලියන්න ඕනවා කියලා. අපි දන්නවා මේ 2 කියන එක ලියන්නේ පල්ලෙහාට කරලා. මෙන්න මේ 2 කියන එකට පාවිච්චි කරන කෝඩ් එක තමයි subscript කියලා කියන්නේ. superscript එකේදී වෙන්නේ අපි අර දිනයක් එහෙම ලියද්දි ලියන්නේ. එතන මෙන්න මේ කෝඩ් එක තමයි අපි කියන්නේ superscript කියලා. ඉතින් වැඩිපුර පාවිච්චි වෙන දේවල් ටිකක් තමයි උතන තියෙන්නේ. බෝල්ඩ් එක භාවිතා වෙනවා, ඉටලික් එක පාවිච්චි වෙනවා, subscripts පාවිච්චි වෙනවා, superscript පාවිච්චි වෙනවා. ඒතර superscript එකේ subscript එකේ තමයි මේ අකුරු පල්ලෙහාට අපි ගන්නෙ. superscript එකේ තමයි ඔය th කියන එක විතරක් වගේ දේවල්, third කියද්දි ලියන දේවල් වගේ පාවිච්චි වෙන්නේ. ඉතින් මේ හැම එකකම shortcut keys තියෙනවා. ඒක Tamanට හොඳට හුරු පුරුදු වුණාට පස්සේ shortcut key පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. නිකන් හිතන්නකෝ අපි ලිව්වා කියලා මෙන්න මෙහෙම මම ඔයාලට ස්ක්‍රීන් එක දාන්නම්. ස්ක්‍රීන් එක අපි හිතමුකෝ මෙන්න මෙහෙම ගත්තා කියලා. දැන් බලන්න මම මේකේ ලියනවා දිනය th කියලා. 7 කියලා ලිව්වා කියලා හිතන්නකෝ. දැන් th කියන එක උඩට දාගන්න ඕනේ. දැන් මේ th කියන එක සමහර ගොඩාක් කම්පියුටර්ස් වල ඔටෝමැටිකලි උඩට ගන්නවා. ඒක සාමාන්‍යයෙන් පොදු භාවිතයක්. නොතිබ්බහම ගන්නවා. ඔයාලට පේනවා උඩට ගත්තා කියලා. දැන් මම මේක හැදුවේ නැහැ. හැබැයි මම ආයෙ පාරක් 7 කියලා ටයිප් කරනවා. හරි. ආයෙත් මම ටයිප් කරලා ආයෙත් ස්පේස් එකක් තියෙනවා. දැන් ගන්නෑ. එක පාරක් අරන් දෙනවා දෙවෙනි පාර ගන්නෑ. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ අකුරු දෙක විතරක් highlight කරලා මෙතනින් මෙහෙම අකුරු දෙක විතරක් highlight කරලා මේකේ තියෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන බටන් එකක්. හරි. මෙන්න මෙතෙන්ට ක්ලික් කරාම ඔයාලට පේනවා control shift එකත් එක්ක plus එක check plus එක තමයි shortcut key එක. ඔතෙන්ද ගිහලා අපිට ඕන නම් shortcut key මතක තියාගන්න පුළුවන්. ක්ලික් කරාම superscript වෙනවා. පේනවද? superscript කරන්න පුළුවන්. පල්ලෙහා බටන් එක ක්ලික් කරොත් මේක subscript වෙනවා. මේ superscript එකයි subscript එකයි. මෙහිලට දාන්න පුළුවන්. මේක ඉහළට දාන්න පුළුවන්. මෙතනින් මෙයාව පල්ලෙහාට දාන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට subscript එකෙන් පල්ලෙහාට දාන්න පුළුවන්. superscript එකෙන් superscript එකට දාන්න පුළුවන්. දැන් මේ අපි තුමු t අකුර විතරක් නම් ඕනේ වෙන්නේ. t අකුර විතරක් highlight කරලා අපිට subscript කරන්න පුළුවන්. කියන්නේ අර H2O වගේ එකක් හදාගද්දී අපි ඔන්න ඔය කියන command එක තමයි පාවිච්චි කරන්නේ. මතක තියාගන්න
අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ওই දේවල්. දැන් මේක නම් බෝල් කරා කියලා ඔයාලට පේන්නේ නැහැ. මොකද මේ අකුරු ටික කොහොමවත් බෝල්ඩ් වෙලා තියෙන්නේ. එහෙනම් අපි බෝල්ඩ් වෙලා නැති නිකන් සරල අකුරක් හොයාගන්න මෙන්න මෙහෙම එකක්. දැන් මේක බෝල්ඩ් කරොත් නම් බෝල්ඩ් වෙනවා ටිකක්. ටිකක් තද පාටට ඔයාලට පේනවා ඇති බෝල්ඩ්. ඉටැලික් කරොත් එහෙම එක පැත්තට ඇල වෙනවා මේ. ටිකක් ඇල කරලා හදාගන්න පුළුවන්. මේ අර අනිත් කමාන්ඩ් එක. දැන් ඉංග්‍රීසි ගහන මේවත් ඉච්චර පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් මම එකේ මේ විතර පාවිච්චි වෙනවා අඩුයි. අනිත් දේවල් ටික නම් පාවිච්චි අපිට ඒ ගොඩාක් වෙලා පාවිච්චි වෙන්නේ නැති තරම්. නමුත් කමාන්ඩ් එකක් විතර එක අපිට මතක තියාගන්න වෙනවා. හරි. ලියාගන්න හිස් තැනේ මෙන්න මේ විදිහට. හිස් තැන ලියාගන්න ගොඩාක් අකුරු ටික පොඩ්ඩක් පොඩි ලියාගත්තත් කමක් නැහැ. ඔයාලගේ අර කඩිරි තුන තියෙනවනේ ඉස්සරලාම නේද? කඩිරි තුනක් තියෙනවනේ. කඩිරි තුනේ අපි ඉස්සරලාම හදාගමු කඩිරි තුන තියෙනවනේ. එතන තියෙන්නේ මොනවද? මෙතන B අකුරු තියෙනවා. ඊට පස්සේ මෙතන I අකුරක් තියෙනවා. මෙතන U අකුරුනේ තියෙන්නේ. කොහොමද තියෙන්නේ? ඔයාලා මෙතන ඉඳලා මෙතෙන් ඊතලයක් ගහන මෙතන හිස්තනක් තියෙනවා. මෙතන ලියා ගන්න බෝල්ඩ් කියලා. බෝල්ඩ් වරහන් ඇතුලේ දාගන්න CTRL+B කියලා. ඒ කියන්නේ control එක control key එකත් එක B එක තමයි අපි ගන්නේ බෝල්ඩ් එකට. ඊට පස්සේ ඉටැලික් කියන එකක් කඩේරක් තියෙනවා මෙතන. හරි. එතන ලියා ගන්න ඉටැලික් කරනවා කියලා. ඒකට දාගන්න CTRL+I කියලා. U එකටත් ඊතලයක් ගහනවා. එතනත් අපි ලියා ගන්නවා underline කියලා. underline කියලා දාගන්න. එතන CTRL+U කියලා දාගන්න. එතකොට හිස්තැන් ටික කියන්නේ ඒ ටික ලියා ගන්න. underline එක shortcut key ටිකත් එක මම ඔය දාලා තියෙන්නේ. italic එක තියෙනවා, underline එක තියෙනවා, bold එක තියෙනවා. ඒ අර කෙටි හිස්තැන් ටික තමයි ඒ ටික පාවිච්චි වෙන්නේ. සමහර අයට මේ දවස්වල කරන්ට් ප්‍රශ්න කරන්ට් ගියා කියලා කියනවා. මම පිළිගන්නවා කරන්ට් ගියා කියලා. මම හිතුවා අපි පැත්තට යයි කියලා. හොඳ වෙලාවට නැහැ. හරි. ඊට පස්සේ ලියාගන්න හිස්තැන් ටිකේ ඉහත විධාන භාවිතා කරේ. කියන්නේ දැන් අපි ලියන්නේ කොතනද? මෙන්න මෙතන. මෙන්න මේ ටික තමයි දැන් ලියා ගන්න ඕනේ. මෙතන අපි ලියලා නැහැ මාතෘකාව. මාතෘකාවට බලන්නේ මෙන්න මෙතන ලියා ගන්න. ඉහත විධානයන් භාවිතා කර ඉහත විධානයන් භාවිතා කර ඉහත විධානයන් භාවිතා කර Word document එක පවතින අකුරු Word document එකක පවතින අකුරු Word document එකක පවතින අකුරු පහත ආකාරයෙන් සකස් කරගත හැකියි. පහත ආකාරයෙන් සකස් කරගත හැකියි. මම හැම එකකම එක උදාහරණයක් දෙන්නම්. ඔයාලා ඒ විදිහට හදාගන්න. පහත ආකාරයෙන් සකස් කරගත හැකියි. හරි. පළවෙනි එක ලියා ගන්න. දැන් බෝල්ඩ් කියන එකට නම් ඔයාලා ලියා ගන්න ඕනේ. දැන් බෝල්ඩ් කියන එක මට කරලා පෙන්නන්න විදිහක් නැහැනේ. මම මෙහෙම දාන්නම්. bold text කියලා දාන්න ටිකක් ඔයාලට පුළුවන් නම් මේ bold text කියන එක ටිකක් අද පාටින් ලියා ගන්න. එතකොට bold වෙලා තියෙනවා කියලා පේනවා. italic එක නම් ගැටලුවක් නැහැ. italic ඔය හිස්තැනේ කොහොම හරි ලියා ගන්න මේ ටික. italic කියන එකේ මම නිකන් මෙහෙම ලියමු ටිකක් ඇද වෙලා වගේ එක පැත්තට ඇල වෙලා වගේ ලියා ගන්න. ඔයාලා ඇල වෙලා ලියුවා නම් ඕක ගන්න ලියවි. හරි. ඊළඟ underline කොහොම හරි ඔය ටික ඔය තියෙන හිස්තැන් ටිකෙම ලියන්න ඕන. කොහේ කොහරි කමන්නේ ලියාගත්තා නම් හරි. ඉන්ෆර්මේෂන් වල R එකක් හැල්ලා වගේ බලලා ලියා ගන්න. ඔන්න අන්ඩර්ලයින් එක. සබ්ස්ක්‍රිප්ට් කියන එක මම දාන්නේ H2O කියන එක. ඒතර 2 කියන එක තමයි එහෙම හැදෙන්නේ. ඊළඟට අපි දාමු සුපර්ස්ක්‍රිප්ට් කියන එක. සුපර්ස්ක්‍රිප්ට් කියන එකට අකුරු ටික උඩට දාලා අනිත් කමාන්ඩ් එක මම එච්චර කැමැත්තක් නෑ ස්ට්‍රික්
ඒකට අපි ඉන්ෆර්මේෂන් කියලා ලියාගෙන ඔයාලට ඉඩ පොඩි ප්‍රශ්නයක් එයි එතන නම් බලමු ඉතින් හරියට පොඩ්ඩක් ලියා ගන්න නැත්නම් කමාන්ඩ් එකකින් අදහස නැහැනේ ඉන්ෆර්මේෂන් කියලා මේක ළමයි ඔයාලට පේනවනේ මම ඉස්සර කරලා පෙන්නන්නේ මොකද්ද මැදින් ඉරක් ගහලා තියෙන්නේ හරි මෙහෙම මැදින් ඉරක් ඉන්නේ මේ අන්න එහෙම ගහගත්තා නම් හරි ලියා ගන්න ටිකක් හරි නේද උදාහරණ ටික මතක තියාගන්න ඒ ටික අවශ්‍ය වෙනවා හරි ඊට පස්සේ මෙන්න මේ වගේ හිස්තැන් ටිකක් තියෙනවනේ පල්ලෙහා අපි ලියාගත්ත නෝට් එකත් එක්කම පල්ලෙහා මේ තියෙන්නේ කඩිරි ටිකක් තියෙනවනේ පල්ලෙහා මෙන්න මේ ටිකේ ඔයාලා ලියාගත්ත නෝට් එකත් එක්කම පල්ලෙහා ලියාගන්න ඊතර මෙන්න මේ විදියට ලියාගන්න අප ඉහත පරිදි සකස් කරන යම් ටෙක්ස්ට් එකක් අප ඉහත පරිදි වෙනස් කරන නැත්නම් සකස් කරන ටෙක්ස්ට් එකක් අන්ඩර්ලයින් ස්ටයිල් මෙනු එක භාවිතා කරද අන්ඩර්ලයින් ස්ටයිල් මෙනු එක භාවිතා කරද අන්ඩර්ලයින් ස්ටයිල් මෙනු එක භාවිතා කරද විවිධ ආකාරයෙහි විවිධ ආකාරයෙහි විවිධ ආකාරයෙහි අන්ඩර්ලයින් හැඩතලයක් ලබා දිය හැකියි. අන්ඩර්ලයින් හැඩතලයන් ලබා දිය හැකියි. අන්ඩර්ලයින් හැඩතලයන් ලබා දිය හැකියි. එතකොට මතක තියාගන්න තියෙන්නේ දැන් මම අර කලින් කිව්වා වගේ දැන් මම ඔයාලට මම මෙතනින් කිව්වා මේ වෙනස්කම් කරන්න පුළුවන් වෙන්නේ මෙතනින් විතරක්ම නෙමෙයි මෙතනින් විතරක් නෙමෙයි අපිට මොකද්ද කරන්න පුළුවන් ෆොන්ට් ඩයලොග් බොක්ස් එක ගන්නත් පුළුවන් ෆොන්ට් ඩයලොග් බොක්ස් එක අපිට පාවිච්චි කරලත් අපිට මේ දේවල් ටිකම කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා පල්ලෙන් ලියාගන්න සුපර්ස්ක්‍රිප්ට් සහ සුපර්ස්ක්‍රිප්ට් කියන්නේ මොකක්ද කියලා දන්නවා සුපර්ස්ක්‍රිප්ට් සහ සබ්ස්ක්‍රිප්ට් කමාන්ඩ් භාවිතයේදී සබ්ස්ක්‍රිප්ට් සහ සුපර්ස්ක්‍රිප්ට් කමාන්ඩ් භාවිතයේදී පහත shortcut key භාවිතා කළ හැකි
හරි ළමයි සුපර්ස්ක්‍රිප්ට් සහ සබ්ස්ක්‍රිප්ට් කියන දෙක ඔයාලට පේනවා දාලා තිනවා මම මේකේ සුපර්ස්ක්‍රිප්ට් එකට එන්නේ කන්ට්‍රෝල් එකයි shift එකයි ධන මාක් එකයි මෙතන ධන දෙකක් තියෙන්නේ අර ධන මාක් එක මෙතන තියෙන්න අවශ්‍ය නිසා සබ්ස්ක්‍රිප්ට් එකේ ප්‍රශ්නයක් නැහැ සබ්ස්ක්‍රිප්ට් එකට භාවිතා වෙන්නේ කන්ට්‍රෝල් එකයි සමාන ලකුණයි CT RL plus මෙන්න මෙය සමාන ලකුණු තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. එතකොට අපිට පුළුවන් යාව සබ්ස්ක්‍රිප්ට් සහ සුපර්ස්ක්‍රිප්ට් කරන්න. මෙතන ධන ලකුණු දෙකක් තියෙන්නේ. අර shift එකත් එක්ක ගහන්න ඕනි කියන නිසා මෙන්න මෙතන වගේම මෙතන ධන ලකුණු දෙකක් අපිට අහු වෙනවා. ඒ ෂෝට්කට් කී දෙකත් ඔතන මතක තියාගන්න. හරි. ඊට පල්ලෙහා තියෙනවා බලන්න ඊළඟ මාතෘකාව අකුරු වල හැඩයන් වෙනස් කිරීම කියලා. බලා ගන්න කරන විදිය. මම ඔයාලට මෙතන ටයිප් කරනවා මම ICT කියලා. හරි. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති පොඩි හැඩයක් හදන්න පුළුවන් අකුරක් තියෙනවා මෙන්න මේ ලිස්ට් එකේ පේනව නේද? මෙන්න මෙතෙන්ට ආවහම මෙතන තියෙන ඇත්තටම ටෙක්ස්ට් ඉෆෙක්ට් කියලා. මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එකේ වින්ඩෝ එක පාවිච්චි කරලා මෙන්න මෙතන ලිස්ට් එක ක්ලික් කරලා අපිට පුළුවන් මෙතනින් කැමති එකක් තෝරගන්න. දැන් ඔයාලට මේක පේනවා ඇති කියලා මම හිතනවා මෙන්න මේ වගේ මේ අකුරු වල පොඩි හැඩයක් හදන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මේ මෙනු එක ක්ලික් කරලා. මේ ගොඩාක් හැඩතල තියෙනවා. මවුස් එක දෙන්න අරන් ගියා නම් මේක හයිලයිට් කරලා ඒ වෙනස් වෙන්නේ කොහොමද කියලා පවා ඔයාලට දැක් ගන්න පුළුවන්. මේ පේනව නේද? මෙන්න මේ වගේ හැඩවලට තමයි මේක මාරු වෙන්නේ. මේ හැබැයි මේක මේ විතරක් නෙමෙයි ළමයි. දැන් අපි මේක මෙහෙම දැම්මට පස්සේ අපිට මේකේ මේ අවුට්ලයින් කලර්ස් හදන්න පුළුවන්. ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මේ ඔක්කොම දේවල් කරලා පෙන්නන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ලස්සනට අපි හදන එකක් වර්ඩ් වලින් හදා ගන්නවා. මෙතන ඕන එකක් මේ අඩුම අවුට්ලයින් ස්ටයිල් අවුට්ලයින් එකේ සයිස් එක ඒවා කඩ ඉරක් තියෙන්න ඕනිද මේ ඕන දෙයක් හදන්න පුළුවන් ෂැඩෝ එකක් දානවා නම් ඒ ෂැඩෝ එක කොයි පැත්තට වැටෙන්න ඕනේ මේ ෂැඩෝ කොහොමද තියෙන්න ඕනි කියලා තියෙනවා මේ ෂැඩෝ එක පල්ලෙහාට තියෙන්නද පැත්තකින් තියෙන්නද මේ වගේ ෂැඩෝ ස්ටයිල් හදන්න පුළුවන් ඊට පස්සේ මේ ගොඩාක් දේවල් දැන් මේ ඒවා හැඩ පවා ලස්සන දේවල් තියෙනවා මේ පොඩ ටිකක් අර බොඳ කරලා දාන්න පුළුවන් මේ පේනවද අර ෆොටෝෂොප් වගේ දේවල් පාවිච්චි කරලා අපි ටිකක් අමාරුවෙන් කරන දේවල් වර්ඩ් වලදී ටිකක් ඒක ලේසියෙන් පහසුවෙන් සරලව කරගන්න. එතනත් තව මෝ ඔප්ෂන් කියලා එකකුත් තියෙනවා. එතනින් අපිට හදන්න පුළුවන්. මේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා මේ. සමහරව පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ගොඩාක් හැඩතල මේ පේනවද? එක එක ආකාරයෙන් මෙතනින් අපිට මේ දේවල් වෙනස්කම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් බලලා කරන්න ඕනේ. කියවල බලලා කරන්න. එතකොට අපිට ගොඩාක් දේවල් ගොඩාක් හැඩතල මේකේ අපිට හදාගන්න පුළුවන්. හරි. ලියාගන්න මේ. ලියාගන්න ඩොකියුමන්ට් සකස් කිරීමේදී ඩොකියුමන්ට් සකස් කිරීමේදී ඩොකියුමන්ට් සකස් කිරීමේදී ඩොකියුමන්ට් සකස් කිරීමේදී විවිධාකාරයේ අකුරු හැඩතල විවිධාකාරයේ අකුරු හැඩතල විවිධාකාරයේ අකුරු හැඩතල සකස් කර ගැනීම සඳහා මෙම ටූල් එක භාවිතා කරයි. මේක නම් ෂෝට්කට් එකක් එහෙම නැහැ. මෙම ටූල් එක භාවිතා කරයි. මෙම ටූල් එක භාවිතා කරයි. මෙය ටෙක්ස්ට් ඉෆෙක්ට් බලලා ලියා ගන්න වචනේ මෙය ටෙක්ස්ට් ඉෆෙක්ට් ටූල් එක ලෙසින්ද හඳුන්වනු ලැබේ. ටෙක්ස්ට් ඉෆෙක්ට් ටූල් එක ලෙසින්ද හඳුන්වනු ලැබේ.
text effect tool එක ලෙසින්ද හඳුන්වනු ලැබේ. හරි. ඉතින් අපිට උදාහරණ දෙන්න බෑ කොහොමද වෙන්නේ කියලා ඔයාලා කරලා බලන්න ඕනේ. දැන් ওই ටික ඔක්කොම කොතනද තියෙන්නේ? තාමත් මේ ඉගෙන ගන්න home tab එකේ. home tab එකේ මෙන්න මේ හරියට ආවහම මෙන්න මෙතන තියෙනවා ওই text effect පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි. හරි. මම එහා පැත්තේ පිටුවට යනවා. එහා පැත්තේ පිටුව පෙරලා ගන්න මම අවසානයේ තව අපි ඔය කොටස විතරයි ඉගෙන ගන්නේ. මොකද ගොඩාක් කරුත් එහෙම ඔක තේරෙන්නේ නැහැ. ඒක නිසා මම ඔයාලට කියලා දෙන්නේ highlight කිරීම කියන තැන අපි highlight කිරීම කියන එක ඔයාලට මම දැන් පිළිවෙලට කියලා දීලා ඉස්සර bold එක කියලා දුන්නා මතකයි නේ italic underline මේ දේවල් හරි ඊට පස්සේ මේ subscript superscript එක හරි දැන් අපි කොහෙද කතා කරන්නේ text effect කියන tool එක ගැන ඊට පස්සේ tool එක තමයි කොහොමද පාවිච්චි වෙන්නේ මෙන්න මෙතන highlight color කියන එක. ඉතින් highlight color එකක් ඔයාලා දන්නවනේ highlight එකක් පාවිච්චි වෙන්නේ කියලා අනිකුත් අකුරු වලට වඩා කැපිලා පේන්න තමයි අපි highlight එකක් පාවිච්චි කරන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්ට ක්ලික් කරලා අපිට මෙයාගේ highlight එකක් දෙන්න පුළුවන්. මේ ඒක හරි ලේසි වැඩක්. highlight කරා මෙතනින් highlight color එකක් තෝරගත්තා. highlight color එකක් තෝරගත්තා. මෙතනින් color එක දැම්මා. හරි. එච්චරයි. හරි ලේසියෙන්ම ඒක හදන්න පුළුවන්. හරි. ලියා ගන්න මෙතන අකුරු වල highlight වේ කිරීම කියලා. ලියා ගන්න බොහෝ සකස් කිරීම සිදු කිරීමේදී බොහෝ ලිපි ලේඛන සකස් කිරීම සිදු කිරීමේදී බොහෝ ලිපි ලේඛන සකස් කිරීම සිදු කිරීමේදී බොහෝ ලිපි ලේඛන සකස් කිරීම සිදු කිරීමේදී තෝරා ගන්නා ලද අකුරු කිහිපයක් තෝරා ගන්නා ලද අකුරු කිහිපයක් තෝරා ගන්නා ලද අකුරු කිහිපයක් අනෙකුත් අකුරු වලට වඩා කැපී පෙනෙන ආකාරයෙන් සකස් කර ගැනීමේදී සකස් කර ගැනීමේදී මෙම highlight tool එක භාවිතා කරයි. හරි. මතක තියාගන්න එහෙනම් highlight tool එක පාවිච්චි කරන්නේත් හේතුව මොකටද කියලා. ඒතර word වල ඔයාලා practical ඔය තියෙන විදිහට ඔක දිහා බලන්න කරන්න. ඒකත් තම අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිකම්ම ඔක අහන්නේ කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒතර කරන් තියෙන ඔක දිහා බලාගෙන පොඩි practical ටික කරන්න. එතකොට ඔය ටික කරලා ඉස්සෙල්ලා හදාගන්න. ඊට පස්සේ අපි ඉක්මනින් කරගෙන යන්න ඕක. මොකද තව දවස් 3-4කින් ඔය ටියුට් ඉවර කරන්න එපා. නමුත් සමහර ඉවර කරගන්න පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. මොකද මේකේ මේ ටියුට් එක ටිකක් බරපතල වැඩි ටිකක් පාඩම ටිකක් දුරට ඇදී වගේ. කෙසේ වෙතත් අපි try එකක් දෙමු. චුට්ටක් ඉක්මනින් කරගන්න හෝ තව දවසක් අමතර දවසක් හරි දාලා වැඩිපුර ටිකක් කරලා ටියුට් එක ඉක්මනින් ඉවර කරගන්න බලමු. නෝට් එක ලියාගන්න. මම ආයෙත් මේ රෙකෝඩ් එක දානවා. එතකොට බැරි කෙනෙක් හිටියා නම් මොනවා හරි ගැටලුවක් වෙච්ච එකක් තියෙනවා නම් ඒක දිහා බලලා අපිට හදාගන්න පුළුවන්. හරි. එහෙනම් මම නතර කරනවා අදට හැමෝටම good night. bye bye.